හොඳයි වෙලාව ඇති දැන් වෙලාව ඇති නේද? කෝ බලන්න දරුවනේ තව කාටද වෙලාව ඕනේ කියලා. හරි දැන් ඉවරයි කියලා මැසේජ් එක ආවෙත් නැහැ. ගොඩ දෙනෙක්ගෙන් දරුවෝ 3 දෙනා යවලා තියෙනවා. අනිත් අය තාම කරනවද? Oh, හොඳයි. sir. හොඳයි. හරි හරි. තව විනාඩියක් දෙන්න ඉක්මනට ඉවර කරන්න. ඉක්මනට ඉවර කරන්න. හොඳයි දැන් වෙලාව ඇති දැන් දරුවනේ ඉවර නම් මැසේජ් එක දාන්න මට ෆිනිෂ්ඩ් කියලා. හොඳයි දැන් එන වෙලාව ඇති. දැන් මම හිතන්නේ පන්ති දරුවෝ ඔක්කොම වගේ කරලා ඉවරයි. හරි තව කාටවත් වෙලාව ඕනේද? මට ඉක්මනට කියන්න. හොඳයි ස්ක්‍රීන් එක දිහා හොඳට බලන්න මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියලා. හොඳයි. degrees of adjectives පාඩමේ නම. adjectives කියලා කියන්නේ නාම විශේෂණ පද විශේෂණය කරනවා. උසයි, මිටි, මහතයි, දිගයි, ලස්සනයි, මිල අධිකයි, වැදගත්. ඔය වගේ විශේෂණ පද තියෙනවා. එතකොට ඉංග්‍රීසි වල මේ වගේ adjectives හදන්න ආකාර තුනක් adjectives කියලා කියන්නේ adjectives සංසන්දනය කරන්න ආකාර තුනක් අපි ඉගෙන ගත්තා. එකක් තමයි er est දාන වර්ගය. දෙවෙනි එක තමයි more සහ most දාන වර්ගය. තුන්වෙනි එක තමයි irregular adjectives කියන අක්‍රමවත් නාම විශේෂණ පද වර්ගය. ඕකෙන් ඇත්තටම අපි කටපාඩම් කරන්න ඕනේ ඔය තුන්වෙනි තීරුවේ අය ටික විතරයි. අනිත් අය ප්‍රශ්නෙට අනුව අපිට තර්ක කරලා කල්පනා කරලා උත්තරේ ගන්න පුළුවන්. හැබැයි තුන්වෙනි තීරුවේ අය අපිට තර්ක කරලා උත්තරේ ගන්න බෑ කලින් දැනගෙන ඉන්න ඕනේ. කලින් දැනගෙන ඉන්න ඕනේ. හරි. දැන් මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න නම් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ හිස් තැන අඳුන ගන්න ඕනේ. මේ හිස් තැන දෙපැත්ත බලන්න ඕනේ. මේ පැත්තේ බලන්නේ දව හොයන්න. කාව හොයන්නද මේ පැත්තේ බලන්නේ දව හොයන්න. මේ පැත්ත බලන්නේ අපි මේ පැත්තෙන් හොයා ගන්න ඕනේ කාවද
මේ පැත්තේ හොයා ගන්න ඕනේ than ව. හොඳයි. දැන් එහෙනම් the හරි than හරි හොයන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ? දැන් ඔන්න මේ පැත්තේ බලනවා the ඉන්නවාද කියලා. the ඉන්නවාද? මේ පැත්තේ the නෑ. එහෙනම් මෙයා වැඩක් නෑ අපිට. හරි. the නෑ. එහෙනම් මෙයා එපා අපිට. එහෙනම් දැන් බලන්න මේ පැත්තේ than ඉන්නවද කියලා. අන්න than ඉන්නවා. එහෙනම් දැන් අපිට ප්‍රශ්نين 50ක් ඉවරයි. දැන් කාව දෙන්නේ කියලා දන්නවා. දැන් අපි මේ ටික පාඩම් කරනකොට ඔයාලා හොඳටම දන්න දෙයක් තමයි මේ ටික පාඩම් කරනකොට අපි ඉගෙන ගත්තා මේ පදත් එක්ක බැඳිච්ච තව පද වර්ග ටිකක්. ඒ ටික මතකයිද? හොඳයි. මම ඒ ටික චුට්ටක් ඔයාලට පෙන්නලා ඉන්නම්කෝ. හරි. මෙන්න මේගොල්ලෝ තමයි ඔයාලා ඉගෙන ගත්තේ. මතකයිද? tall, taller than the tallest. දැන් එහෙනම් අපි පාඩම් කරනකොට මේකේ මේකත් එක්ක බැඳිච්ච මෙන්න මේ පදත් එක්ක තමයි පාඩම් කරගත්තේ. tall, taller than the tallest. මේ තියෙන er සහ est දාන අය. ඊට පස්සේ අපි උදාහරණ ටිකකුත් ලියලා ඔයාලට මතක ඇති අපි ඉගෙන ගත්තා more සහ most දාන අය. මං කියලා දුන්නා er est දාන්නේ කාටද? more සහ most දාන්නේ කාටද කියලා අඳුන ගන්න. ඇත්තටම කිව්වොත් වචනක දෙන සිලබල් ගාන අනුව තමයි. ඒක පැත්තකට දැම්මොත් කෙටි වචන වලට er est දානකොට ටිකක් දිග වචන වලට අපි more සහ most දානවා. තේරුණාද? එතකොට er est දැම්මත් more සහ most දැම්මත් දෙවෙනි තීරුවට comparative තීරුවට than කියන පදේ එනවමයි. superlative තීරුවට the කියන පද ටික මුලින් එනවමයි. හරි. මේක තමයි අපේ මතකේ තියෙන්න ඕනේ. හරි. දැන් එහෙනම් අපි හිස්තැන අඳුනගත්තා. හිස්තැන මේ පැත්තේ than ඉගෙන ගත්තා. than හොයාගත්තා. දැන් අපි දන්නවා intelligent කියන එකේ අවස්ථා තුන. intelligent එයා EREST දාන කෙනෙක් නෙවෙයි. එයා දිගේ කෙනෙක්. එහෙනම් එයාට දාන්නේ more සහ most. එහෙනම් intelligent, more intelligent than ඊට පස්සේ the most intelligent. දැන් ඕක කියවනකොට අපිට තේරෙනවා than ඉන්නේ දෙවෙනි තීරුවට. එහෙනම් මෙතෙන් දෙන උත්තරේ මොකද්ද? intelligent කියන අවස්ථා තුනේ මොකක්ද දෙන්න ඕන? මෙතෙන්ට එන්න ඕනේ more intelligent. more intelligent. මම මේකේ font size එක චුට්ටක් අඩු කරන්නම්. more intelligent. than කියන එක තියෙන නිසා ආයෙ මෙතන අපි than කියන එක ලියන්න ඕනේද? ලියන්න ඕනේ නෑ. එහෙනම් elephants are more intelligent than other animals. අනිත් සත්තුන්ට වැඩිය අලියා intelligent බුද්ධිමත්, වඩාත් බුද්ධිමත්. පැහැදිලිද උත්තරේ ගත්ත විදිය? හරිනම් හරි දාගන්න, වැරදි නම් හදාගන්න. ආයෙසරයක් මේකේ දෙවෙනි ප්‍රශ්නේත් හිස්තැන දෙපැත්ත බලනවා. මෙතන ද නෑ, මෙතන ඉන්නවා than. එහෙනම් මේ ඉන්නෙත් comparative කියන එකම තමයි. දැන් එහෙනම් important කියන එකේ අවස්ථා තුන කියන්න බලන්න. important කියන EREST දාන එක්කෙනෙක්ද more සහ most දාන එක්කෙනෙක්ද? more සහ most දාන එක්කෙනෙක්. අන්න හරි. මතක තියාගන්න මයික්‍රොෆෝන් එක ඔන් කරන් ආන්සර් කරන්න ක්ලාස් එක ලයිව් යන්න ඕනේ නම් දැන් මම ලබන සතියේ විතරක් බලලා පේරන්ට්ස් මීටින් එකක් ගන්නවා. මෙහෙමනම් ක්ලාස් කරන්න බෑ. ඔයාලගේ නේද ඇක්ටිව්ලි පාටිසිපේට් වීම හරි අඩුයි. සක්‍රියව සම්බන්ධ වෙන්නේ නැහැ ක්ලාස් එකට. දැන් අනිත් ක්ලාසස් වලින් මේ ක්ලාස් එක විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අර නේද? දැන් මීට කලින් කරා 7 ක්ලාස් එක ඒකේ නවත්ත ගන්න අමාරුයි කතා කරන්න ගත්තට පස්සේ. ඈ ඔයාලට බලා ගන්න මම රෙකෝඩ් එක දාන්නම්කෝ. 7 ඔන්න 8 ක්ලාස් එකට මම 7 කී රෙකෝඩ් එක දාන්නම් බලන්නකෝ ඒකේ ළමයි ටික ඇක්ටිව්ලි පාටිසිපේට් වෙන විදිය. බලන්න ඔයාලගේ ක්ලාස් එක කොච්චර නිශ්ශබ්දද කියලා. නේද? ඔයාලා ඇක්ටිව්ලි පාටිසිපේට් වෙන්නේ නැති තරමට ඔයාලටත් කම්මැලි හිතෙනවා. ඔයාලට වැඩිය මට කම්මැලි හිතෙනවා.
ක්ලාස් එකක නිකන් කාන්තාරයක තියෙන ගස් ටිකඩු ගන්නනවා වගේ කතා කරන්නෙත් නෑ. නේද? ඊට පස්සේ ඔයාලට කම්මැලි ඔයාලට වැඩිය මට කම්මැලි. දැන් මේ හන්ද එක දරුවෙක් දෙන්නෙක් නැතුව අනිත් අයත් මේකට මයික්‍රොෆෝන් ඔන් කරගෙන ආන්සර් කරන්න. ඔයාලගේ උත්තරේ හරියන්න අනිවාර්ය නැහැ. කවුරු හරි කියනවා නම් මේ හරි උත්තරේ දෙන්න ඕනේ නැත්නම් මට ලැජ්ජයි. ලැජ්ජ වෙන්න ඕනේ ඉගෙන ගන්නකොට වැරදුනොත් නෙවෙයි. අපි ලැජ්ජ වෙන්න ඕනේ වැරදි වැඩ කරන්න. නරක වැඩ කරන්න. දෙමව්පියන්ට අකීකරු වෙන්න, ගුරුවරුන්ට අකීකරු වෙන්න ඕන ඕවටයි ලැජ්ජ වෙන්න ඕනේ. අපි ඒවට ලැජ්ජ නැහැ. ප්‍රශ්නයකට මයික් ඔන් කරලා උත්තරයක් දෙන්න ලැජ්ජයි. සභාවක් ඉස්සරහට ගෙන නැගිටලා මොනවා හරි කරන්න ලැජ්ජයි. නේද? කතාවක් කරන්න, ගීතයක් ගයන්න. නේද? කටින්න තැනකට යන්න ලැජ්ජයි. ඉතින් මේ ඔන්නෝට තමයි අපි ලැජ්ජ. එහෙනම් අපි ලැජ්ජ වෙලා තියෙන වැරදි දේවල් වලට. හරි දේවල් වලට නෙමෙයි. උට්ටක් කල්පනා කරන්න නේද? ඔයාලා මේ කරන වැඩේ හරිද කියලා. හරි. Health is important than. එහෙනම් මේක more සහ most දාන එක්කෙනෙක් important more important than. එහෙනම් than එක කියන්නේ more important විතරයි. එහෙනම් more important. උත්තරේ නෝන දෙවෙනි එකටත් more important. Health is more important than money. මුදල් වලට වැඩිය සෞඛ්‍ය වඩා වැදගත් කියලා කියන්නේ. ඒ කියන්නේ මුදල් වලට වඩා සෞඛ්‍ය වැදගත්. නිරෝගීකම වැදගත්. ඒක තමයි අදහස. තුන්වෙනි එක. හිස්තැන අඳුනගත්තා. දැන් ඔන්න ද හරි දැන් හරි හොයන්න ඕනේ. දැන් මේ පැත්ත බලුවම ඔන්න ද ඉන්නවා. ද ඉන්නවා නම් සුපර්ලේටිව්ම තමයි. අපි දන්නවා ද සුපර්ලේටිව්. දැන් good කියන එක EREST දාන එකක්ද more සහ most දාන එකක්ද? කියන්න බලන්න. කො මතක තියෙන්න ඕන අනිත් දරුවන්ට. කො මයික්‍රොෆෝන් ඔන් කරගන්නේ කවුරුත් කතා කරන්නේ නැහැ. කියන්න බලන්න දරුවනේ. එහෙම නැත්නම් more සහ most EREST නෙමෙයි සම එක තුන්වෙනි වර්ගයේ. මේක අක්‍රමවත්. මේක irregular. එහෙම හරි කියන්න ඕනේ. කියන්න බලන්න. good better than the ඔව් දැන් මයික් එක ඔන් කරන් කියන්නත් ලැජ්ජයි. ටක් ගාලා ඔන් කළා ටක් ගාලා කියලා ටක් ගාලා ආයි මියුට් කරනවා. ඒකටත් ලැජ්ජයි නේද? ඒකයි මං කිව්වේ. දැන් grade 8 දැන් grade 9 ඉන්න යන සෙට් එක. ඈ අපි බලමුකෝ නේද? තව ටික දවසකින් grade 10 11 ඕක දන්නේ නැතුවම යන වයස. එතකොට මේව දැනගෙන ගියේ නැත්නම් ඔන්න එදාට ප්‍රශ්නේ. good කියලා කියන්නේ අර වර්ග දෙකම නෙවෙයි තුන්වෙනි වර්ග irregular. good කියන එකේ good කියන්නෙත් නැහැ, more good කියන්නෙත් නැහැ. ඒකට වෙනම එකක් තියෙනවා. good better than the best. The best. My school is the best school in our area. ප්‍රදේශයෙන් තියෙන හොඳම ඉස්කෝලේ මගේ ඉස්කෝලේ. The best. ඊළඟ එක හිස්තැන තියෙනවා. හිස්තැන මේ පැත්තෙන් ඔන්න හිස්තැනට අදාළව ද ඉන්නවා. හරි නේද? හරි. දැන් එහෙනම් ඔයා දන්නවා ද එන්නේ සුපර්ලේටිව් හෙවත් තුන්වෙනි තීරුවට විතරයි. දැන් cheap කියන එක EREST දාන එකක්ද more සහ most දාන එකක්ද? කියන්න බලන්න. EREST දාන එක. ඔව්. දැන් මේ වචනේ කලින් සර් දුන්නත් නැතත් දැන් ඔයාලට වචනයක් දිහා බලලා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙයා EREST එක්කෙනෙක්ද එහෙම නැත්නම් more සහ most දාන එක්කෙනෙක්ද කියලා. cheap EREST දාන එක්කෙනෙක් ඊට හේතුව තමයි මෙයා සිලබල් එකයි කොට වචනයක්. cheap එකපාරම කියන්න පුළුවන්. කැඩෙන්නේ නැහැ කොහෙන්වත්. cheap cheaper than the cheapest. The cheapest. එහෙනම් cheap කියන එක ලියලා අගට EST දාන්න ඕනේ. EST. එහෙනම් salt is the cheapest thing. There are many cheap things in that grocery shop. අර කඩේ grocery shop එකේ ලාභ දේවල් ගොඩක් තියෙනවා. But නමුත් salt ලුණු is the cheapest thing. ලුණු තමයි මිල අඩුම දේ. අදහස තේරුණාද? හරි. තුන්වෙනි එකේ ඔන්න ඉස්තන තියෙනවා. බලන්න මෙතන ද ඉන්නවද? ද කොහෙවත් නැහැ. ඔන්න දැන් ඉන්නවා. එහෙනම් පැහැදිලි දැන් ඉන්නේ දෙවෙනි තීරුවට කම්පැරටිව් තීරුවට. එහෙනම්
expensive. Expensive කියන එක නා EREST එක්ක නේද? more සහ most එක්ක නේද? more සහ more. more සහ most පැහැදිලි. මෙයා more සහ most. එහෙනම් දැන් එනවා නම් more expensive. More expensive than slippers. Shoes are more expensive than slippers. හරි. හරි නම් හරි දාගන්න, වැරදි නම් හදාගන්න. The weather today is ඔන්න අපි ආයසරයක් යන් එකපාරම කරන්න බෑ හිස්තැන හඳුනාගත්තා. හිස්තැන දෙපැත්තේ බලන්න මේ පැත්තේ හිස්තැනට අදාළව ද නෑ. ද ඉන්නවා ද අදාළයි වෙදරට. එහෙනම් මෙතන ද කියලා ගත්තට ඒක උත්තරේ වැරදි. එහෙනම් මේ පැත්ත බලන්න හිස්තැනට අදාළව දෑන් ඉන්නවා. එහෙනම් bad කියන එකේ දෑන් bad කියන එකේ අවස්ථා තුන මතක් කරගන්න. මොකද්ද bad? badder, baddest. එහෙම නේද? එහෙම නේද අපි කියන්නේ? bad, badder, baddest. එහෙනම් bad, more bad, the most bad. නෑ එහෙමත් නෙවෙයි. bad කියන එක තුන්වෙනි වර්ගයේ කෙනෙක් මෙයා irregular. bad worse than the worst. එහෙනම් මේක comparative නිසා මේක worse WORSE worse. The weather today is worse than it was yesterday. ඒ කියන්නේ ඊයට වැඩිය අද කාල ගුණය නරකයි කියලා කියන්නේ. හත්වෙනි එක. ස්ක්‍රීන් එක පේනවද? මම ස්ක්‍රීන් එක උස්සන්නම්. ඔව් සර්. හරි. මම අනිත් ටික ක්ලියර් කරන්නම්. හරි. අනිත් ටික ඔක්කොම ටික ගන්න. ඒතර හරිනේ. හරි. හත්වෙනි එකෙත් අර වගේම ඔන්න හිස්තැන අඳුනගත්තා. හිස්තැන ඉස්සරහින් ද අන්න ද ඉන්නවා ද තියෙනවා නම් සුපර්ලේටිව්. ඔන්න දැන් වරහන් ඇතුලේ දීලා තියෙන වචනේ අගට දාලා තියෙනවා 6 වෙනි එකේ ඉඳලා දැන් එන high. high කියන එක EREST එක්ක නේද? more සහ most එක්ක නේද? දැන් හිතන්න. EREST එක. ඕ මෙයා අස දුන්නත් නැතත් මෙයා කොටේ කෙනෙක් සිලබල් එක එකපාරටම high කියලා කියන්න පුළුවන් කැඩෙන්නේ නැහැ කොහෙන්වත්. එහෙනම් high EREST කෙනෙක් high higher than the highest. The highest. Everest is හොඳයි. ස්පෙලිංස් වැරදි. පොඩ්ඩක් ඉන්න. හරි. Everest is the highest mountain in the world. ලෝකෙන් උසම කන්ද Everest. Mount Everest. Everest කන්ද. හරි නේද? හරි. දැන් එහෙනම් 8 වෙනි එකට යනවා හිස්තැන අඳුනගත්තා. මේ පැත්තේ ද නෑ කොහේවත් මෙන්න දෑන් ඉන්නවා. දෑන් නම් comparative. දැන් බලන්න ඕනේ dangerous කියන එක EREST ද more සහ most ද? කියන්න බලන්න. ඔව් නිකමට මෙයාට EREST දාලා කියවන්න පුළුවන්ද බලන්නකෝ. dangerous කියන එකට ER දාන්න බලන්න. කියවන්න පුළුවන්ද? කියවන්නවත් බෑ. එහෙනම් dangerous කියන එකට ER දාලා කියවන්න තියා හිතන්නවත් බෑ. එහෙනම් මෙයා more සහ most. දැන් තියෙන නිසා අපි දාන්නේ more dangerous. හරි මේක ටයිමින් වලදී අපුරු නැකෙනවා සමහර ඒවා. හරි. A shark is more dangerous than a dolphin. A shark is more dangerous than a dolphin. Okay, හරිද? හරි දැන් තියෙන්නේ 9යි 10යි විතරයි අපිට. බලමු.
හරි. දැන් ඔන්න හිස්තැන තියෙනවා. දැන් හොයන්න බලන්න හිස්තැන මේ පැත්තේ ද තියෙනවද? හිස්තැනට අදාළව ද කොහෙවත් නැහැ. දැන් බලන්න දෑන් තියෙනවද? දෑන් කියන එකක් නැහැ. දැන් දවත් දෑන්වත් නැත්තම් මොකද්ද කරන්නේ අපි? ඔය වරහන් ඇතුලේ තියෙන එක හැමම ලියනවා. ඒ කියන්නේ පොසිටිව් අවස්ථාව. A lion isn't as fast as a cheetah. මොකද්ද මේකේ තේරුම? තේරුම බලමු. තේරුම තමයි as fast as a cheetah. ඒ කියන්නේ චීටා කෙනෙක් වගේ වේගවත් isn't කියන එකෙන් නැහැ කියලා කියනවා. එහෙනම් සිංහයා චීට තරම් වේගවත් නැහැ කියලා කියන්නේ. තේරුම හොඳේ? as fast as දෙපැත්තෙන් as එනකොට කොහොමත් ඔයාලා මතක තියාගන්න මැද තියෙන එක බේස් ෆෝම් එකකින් එන්නේ verb එක හොඳේ ඕන එකක් හරි අන්තිම එක ද තියෙනවද ඉස්සරහින් නෑ ඔන්න දැන් තියෙනවා beautiful කියන කෙනා EREST එක්කෙනෙක්ද මෝ සහ most එක්කෙනෙක්ද මෝ සහ most එහෙනම් හරිම ලේසි more beautiful than තියෙන නිසා දැන් ඕනේ නෑ එහෙනම් the rose is more beautiful than the shoe flower. shoe flower කියලා කියන්නේ සපත්තු මලට රෝස මල සපත්තු මලට වැඩිය ලස්සනයිලු. හරි නේද? හරි. දැන් එහෙනම් ඔයාලගේ answers ටික correct කරලා මට chat එකේ දාන්න බලන්න කීයක් හරිද කියලා. 10න් කීයක් හරිද කියලා දාන්න බලන්න. ගොඩක් දරුවන්ගේ 10න් 10න්ම හරි 10න් 9. දැන් 10න් 9 වෙන්නේ ඒත් එකක් වරද්දලා නේද ඉමේෂ්. ඉමේෂ් විතරක් නෙවෙයි කවුද? යුමිරත් වරද්දලා. සඳනුත් එකක් වරද්දලා. ප්‍රමාශත් වරද්දලා. දැන් 10න් 10ම මේවා ගන්න පුළුවන් ලකුණු. වසන්දුගේ 7යි. වසන්දුකෝ 7ක් වුණේ. මේ පාඩම හරි ලේසි. සර් කියලා දීපු ක්‍රමය ඇත්තටම ලේසි. ඒක නිකන් කෙටි ක්‍රමයක්. හොඳේ. දැන් මේ වගේ ප්‍රශ්න තව දුන්නොත් එහෙම අයියෝ S2 පියන් ලියන්න පුළුවන්. ඊට පස්සේ මම ඉස්සරහට දෙනවා මේ දවත් දෑන්වත් නැතුව ඒක දාලම ලියන්න. මෙන්න මේ වගේ. හොඳේ බලන්නකෝ 11 වෙනි ප්‍රශ්නේ. ඒක කෙටි ක්‍රමෙන් ලියන්න බැරි වෙන සර් දෙන්නේ. ඔන්න චුට්ටක් බලන්නකෝ මේ 11 වෙනි ප්‍රශ්නේ හැමෝම ලියා ගන්න බලන්න ඒක. ලියාගෙන ඒකට උත්තරේ ලියන්න බලන්න. 11 වෙනි එක ඈ. හරි දැන් බලන්න 11යි 12යි දැන් මේකේ ද සහ දෑන් එක්කම ලියන්න ඕන ලියන්න බලන්න දැන් අර කියපු කෙටි ක්‍රමයේ වළංගු නැත දැන් තියෙන පළවෙනි ක්‍රමයේ අවබෝධයෙන් ගන්න එක ඉතින් කෙටි ක්‍රමයේ පුරුදු වෙලා තමයි අපි මේ ටිකක් අමාරු ක්‍රමයට යන්නේ බලමු 11යි 12යි හරියටම ලියන්න පුළුවන් කාටද කියලා දැන් කලින් එකේ 10න් 10 10න් 9 ගත්තාට මේ දෙකම හරියට ලියන්න පුළුවන්කම තියෙනවා
හරි. එහෙනම් ආන්සර් එක හරි. හරි රමාෂා. රමාෂා කියන්න බලන්න මට රමාෂා රේස් යන් කරානේ එහෙනම් අත උස්සන්නේ ප්‍රශ්නට උත්තරේ කියන්න තමයි නේද රමාෂා? හරි රමාෂා කියන්න බලන්න 11 වෙනි එකට උත්තරේ මොකද්ද? ඕ රමාෂා මට ප්‍රශ්න දෙකේම වාගයයි නෙපෙන්නේ. ප්‍රශ්න දෙකේම භාගයයි පේන්නේ. දැන් හරි සර්. භාගයක් පේන්නේ මම අර මේ chat box එකේ උඩින් දාපු නිසා. හරි. ඔයාලට පේන උදේට chat box එකෙන් කව වෙලා තියෙන්නේ. හරිනේ? හරි. කො කියන්න බලන්න. හරි සර්. රමාෂා ආන්සර් කියන්න බලන්න. Kamal is clever than Sanitu. හරි. ඔයා කියන්නේ clever than මට අකුරු කියන්න. clever than මේකද? කෝ දැන් එතකොට මට කියන්න බලන්න ඔයා දැන් දානවා නම් මේ ඇජෙක්ටිව් එකට එක්ක EREST දාන්න ඕනේ එහෙම නැත්නම් more සහ most දාන්න ඕනේ clever කියන එකට සිලබල් එකයි මෙයා more සහ most දාන්න බෑ මෙයා කොට වචනයක් එකපාර කියන්න පුළුවන් clever කියන එකේ කම්පැරටිව් එක clever තව ER එකක් එනවා මෙතන ER තිබ්බ කියලා clever කියන එක නැති වෙන්නේ නැහැ. ඔයාගේ ආන්සර් එක හරි හැබැයි මෙන්න මෙතන අඩුවක් ආවා clever. Kamal is cleverer than Sanitu. Kamal සනිතුට වැඩිය දක්ෂයි කියලා කියන්නේ. හරි. River Nile. ඔය Nile ගඟ කියලා ඉංග්‍රීසි වලින් කියන විදිහ river කියන කැලේ ඉස්සරහට දාන්න ඕනේ. සිංහලෙන් වගේ පිටිපස්සට දාලා බෑ. Nile river කියලා කියන්නේ river Nile කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. හරි කාටද කියන්න පුළුවන් 12 වෙනි එකට උත්තරේ දැන් තේරුමින් ගන්න වෙන්නේ river Nile is river in the world එහෙනම් මේකේ in the world කියන්නේ ලෝකෙන් වෙන ලෝකෙන්ම දිගම superlative Longest. නිකන් longest දැම්මම නම් වැරදි මොකක්ද දෙන්න ඕනේ The longest. the longest the longest River Nile is the longest river in the world. තේරුණාද? දැන් මේ ක්‍රමයේ ලේසි ඇත්තටම පළවෙනි ක්‍රමයේ මගේ ක්‍රමයට හුරු වෙලා ආපු ළමයින්ට. තේරුමෙන් ගන්න. සංසන්දනයක් තියෙනවා නම් නේද? කම්පැරටිව් අවස්ථාව විශේෂණයක් තියෙනවා නම් ඔක්කොටම වැඩිය සුපර්ලේටිව්. හරි. හොඳයි. දැන් එහෙනම් අපි ඊළඟ කොටසට යමු. දැන් එහෙනම් මේ වගේ ප්‍රශ්න අපි දිගින් දිගට කරලා මේක මතක් කරගමු. හොඳයි කවුද මේ ඉරියන්දිනි ක්ලාස් එකේ නමත් එක්ක වැටුණා හරි දැන් එහෙනම් අපි ඊළඟ කොටසට යන්න ඕනේ ඊළඟ කොටසට කලින් අපි ගියසති කරන්නේද මෙමරි ගේම් එකක් මතකද කරාද අපි ඔව් සර්. කරා. හරි එහෙනම් මෙමරි ගේම් එකේ අපි තව කොටසකට යන් හරි පුංචි වෙලාවක් දෙන්න දැන් ගේම්ස් කිහිපයක් තියෙනවා මේකෙන් ඔයාලට හොඳම ගේම් එක තෝරන්න. ටිකක් ලේසි එකක් දෙන්නද අමාරු එකක් දෙන්නද? මොකද කියන්නේ? කලින් වගේ එකක් දෙන්නද නැත්නම් ටිකක් ඉදිරි අමාරු එකක් දෙන්නද? ලේසි එකක්.
Welcome to the Wikifin channel. හරි. This challenge will train your memory. We recommend that you practice with these videos every day. The difficulty increases with each test. Do not be discouraged if you do not manage to do everything perfectly. With practice you will achieve it. Let's get started. Test number 1. Now we go with 6 easy images. Memorize the images. Where is the boot? Okay, now where's the boot? Tell me, where Five. was number 5? Yes. Paha. it is- Okay, don't say paha. Okay, you can. It is found in the Answer box. me in English. Number 5. It was in number 5. Okay, it was in number 5. Okay. And the insect. Do you remember where it was? And the insect can a krumia. What number was it? It was in number 2. In the box. Number 2. Test number 2. This test is a little more complicated. Memorize the images. Where is the church? Where was the church? Church එක කොහෙද තිබ්බේ? 6. 6. It's in the box. Number 6. Yes, you are correct. The buildings and where were the clown? 4. Mhm. 4 හොඳයි. and 5. Oh, buildings and the clown. Clown කියන්නේ විකටයට. Oh, දැන් and five. අලුත් වචනයක් අහගන්න. Clown. CLOWN clown. Clown කියන්නේ විකටයට. Buildings. දැන් මේ දෙකක් අහනවා. දැන් පිළිවෙලට කියන්න ඕනේ. Buildings කොහෙද තිබ්බේ? Clown කොහෙද හිටියේ? ඊට පස්සේ දැන් advanced images මේවා In boxes 2 and 5. 2 and 5. Okay? 2 and 5. හරි ඊළඟට answer කරන්න හරියට Test Test number 3. 3. We go to a medium level. Memorize the images. We have to memorize these images. Where is the red striped ball? Okay, red striped 5. ball. මොකද මේ red striped ball කියන්නේ වචන ඉස්සලා ඒකත් අපි බලාගෙන යන්කෝ. Stripe කියන්නේ stripe කියලා කියන්නේ තීරු වලට. ගමන zebra ගේ අංගේ තියෙන stripes. හොඳේ. මේ වගේ stripes. Red striped ball කියන රතු පාට ඉරි තියෙන. අපි සිංහලෙන් කියන්නේ ඉරි කියලා නෙවෙවට. රතු පාට ඉරි තියෙන බෝලේ කොහෙද තිබ්බේ කියලා අහන්නේ. It is found in box 5. 5. The melon and the other ball. Do you remember where they were? Where they melon එකයි අනිත් බෝලේ 3 and 4. 3 and 4. 3 and 4. They are found in boxes 3 and 4. Yes, 3 and 4. You are correct. Test Correct. number 4. Number Keep 4. your attention on this test. Memorize the images. Okay, you have to memorize these images in a short period. Okay. Going to over. Yes.
Where is the volcano in the indigenous? හරි volcano නේද volcano හරි volcano කියලා කියන්නේ ගිනි කන්දට volcano the images මේ image 7 and 5. 7 and 5. එතකොට 5 ඕ පිළිවෙලට කියන්න ඕනේ In boxes 5 and 7. හරි කමන්නේ 5 and 7 7 and 5 මෙයාලා කියන්නේ නෑනේ කමන්නේ And the fish, do you remember? the fish 3. it was the number 3 yes In the box, number 3. Test number 5. This test is at a difficult level. Memorize the images. The skull and the mountain, where are they hidden? okay skull කියලා කියන්නේ හිස් කබලට 5 and 7. 5 and 7. skull and the mountain They are hidden in boxes 5 and 7. And the cactus, where is it hiding? cactus ඒ කියන්නේ අපේ මේ පතොක් cactus 8 and 6. In the box, number 6. 6 it was in 6 cactus And this object, මේ object එක මොකද මේක මේ 3. compass එකක් වගේ it is hidden in the box, number 3. compass එකක් නෙවෙයි ටිකක් ඉන්නේ මේක ඇඩ් එක යන්න හදන්නේ පොඩ්ඩක් ඉන්න Concentration. To pass this මේක test, කරමුනේ මේක කළා ඊට පස්සේ memorize the images. memorize these images Where are the umbrella and pencil hidden? 6 and 2 and 4. They are Two hidden in and the four. boxes, number 2 and number 4. 2 and 4 And the feet and the diamond, where are they hiding? diamond and feet 1 can and father 5. 1 and 6. 1 and 5. The feet in box number 1 and the diamond in number 6. 1 and 6 okay මේ දෙක දරුවෙක් කිව්වා නිත්තයට එක පොඩ්ඩක් And this last one, do you remember? මේක 8. It's in the last box, number 8. yes it was in number 8 හරි දැන් object Test අපි- number 7. We go to the very difficult level. හරි ටිකක් advanced level එකට යන් එකක් දෙකක් කරන්න Memorize the images. there are 12 images okay there are 12 images memorize these images very carefully and this test will not be easier than the early one okay Where is the yen currency? yen currency yen එකක් yen currency එක කොහෙද තිබ්බේ number 8. 7. 8. 7 8 Easy. It is found in the box, number 8. 8 yen currency එක number 8 okay The Japanese, in which box is it hidden? 6. okay In the number box, number 6. එක ලේසි දැන් බලමු ටික ටික ඇඩ්වාන්ස් වෙනවා
And the food plate? food plate එක 2. It's in the box, number 2. number 2 okay Test number 8. It is මේක difficult පස්සේ to කරමු. complete this perfect test. Memorize the images. හරි මේක එකක් කරමුකෝ මේක ක්ලෝස් කරගන්න okay you have to memorize these images Where is the milk bottle? so where was the milk bottle where was it 2. number 2 The milk bottle is in the box, number 2. number 2 okay And these two, where are they hiding? 3. 3 In boxes 3 and 7. 3 and 7 කො answers නෑ දැන් ටික ටික නේද advance වැඩිනේ දැන් මේක තමයි game එක ඔයාලගේ And where is the lion? where's the lion 6. 6 The lion is found in box number 6. okay හරි මේක ටිකක් advance වැඩි ඈ හොඳයි දැන් අපි පාඩමට යන් නේද මේකට නම් කටවල් ඇරුණ කට්ටියගේ ඒකනේ වැඩේ තියෙන්නේ හරි කමක් නෑ කොහොම හරි අපි actively participate වුණානේ හරි අපි ගිය සතියේ කතා කරා ඔයාලගේ note writing සම්බන්ධයෙන් හරි ටක් බලන්න අපි අන්තිමට කතා කරා ප්‍රශ්නයක් ගෙදරදි කරන්න දුන්න නේද මම දුන්නේ නැද්ද නැත්නම් අපි අන්තිමට කරාද නෑ සර් වාක්‍ය ලියලා ඒව ඉංග්‍රීසියෙන් ලිව්වා. හරි අපි ප්‍රශ්නයක් කරේ නෑ නේද අපි අර රිවර්ස් ටර්න් යන එක නෑනේ නෑ හරි එහෙනම් මේක තමයි අපිට තියෙන ඉස්සෙල්ලාම ප්‍රශ්නේ Your parents have organized a trip to visit Riverston Matale. Write a note to your best friend inviting her to join you. Give exact date and time. මොකද මේ කියන්නේ? Your parents ඔයාගේ දෙමව්පියෝ organize කරා trip එකක් Riverston Matale යන්න. Riverston ගිහිල්ලා තියෙනවද ඔයාලා? Matale? නැද්ද? ඒ කියන්නේ ගිහිල්ලා නැහැ නේ සර් ගිහිල්ලාත් නැහැ තාම. නෑ හරි මම මේ ෆොටෝස් කිහිපයකුත් දැම්මා මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත මේ සර් ගත්තේ වනේ සර් යන්න ඉපයි ගන්න හරි මේක හරිම ඉන්ටරෙස්ටිං ප්ලේස් එකක් කියලා ගොඩක් ප්‍රසිද්ධයි අපිට ළඟයි ගොඩක් මේක ගොඩක් වෙලාවට උදේ ගිහිල්ලා හවස එන මට්ටමේ තියෙනවා මේ විතරක් නෙවෙයි ගොඩක් ලස්සනයි පරිසරය මේක මෙන්න මේ වගේ තැනක් තියෙනවා කියලා තමයි කියන්නේ හරි දැන් ප්‍රශ්නේ ඔක නෙවෙයිනේ අපිට දැන් මේ වගේ ප්ලේස් එකකට යන්න අපිට ඉන්විටේෂන් එකක් ලැබුණා හරිද හරි දැන් ඉස්සෙල්ලා ඔයා හිතන්නකෝ ඔයාලගේ දෙමව්පියෝ තමයි මේක ඕගනයිස් කරන්නේ හරිද දැන් ඔයාලගේ දෙමව්පියෝ රිවර්ස්ටන් යන් කියලා උන දැන් කොරෝනා ඉවර වෙලා යන්න දැන් තනියෙන් යන්න මොකද්ද වගේ හොඳම යාළුවත් එක්කගෙන යන්න ඕනේ දැන් එහෙනම් මේ ප්‍රශ්නේ ලියාගෙන ඔයාගේ යාළුවාට ඉන්වයිට් කරන්න ඕනේ රිවර්ස්ටන් යන්න එයත් එක්ක එන්න කියලා දැන් මොකද්ද මගෙන් ලැබෙන උපදෙස ප්‍රශ්නේ ලියාගෙන උත්තරේ ලියලා ෆොටෝ එකක් ගහලා ඔයාලා ඉන්න ගෲප් එකට දාන්න. හැමෝම මේ වැඩේ කරන්න. දැන් ලබන සතියේ ඉඳලා මම චෙක් ලිස්ට් එකක් හදලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ මට පහුගිය කාලේ පුරාවටම උද්ගත වුණා. දැන් ක්ලාස් එකේ දැන් මෙතන දරුවෝ 28 දෙනෙක් ඉන්නවා. දැන් මම දෙන වැඩක් 28 දෙනාම කරනවද? මට 25ක් විතර ඉවුවට පස්සේ මට හිතෙන්නේ ඔක්කොමලා වගේ හරි කියලා. දැන් ලබන සතියේ චෙක් ලිස්ට් එකේ මම නම ඉස්සරහින් ටික් දානවා. කාටවත් මග අරින්න බෑ වැඩේ ඊට පස්සේ දවස අවසානයේදී
චෙක්ලිස්ට් එකේ ෆොටෝ එකක් අහලා ගෲප් එකට දානවා. ඒතර දෙමව්පියන්ට බලා ගන්න පුළුවන් අපේ පුතා අපේ දුව මේ වැඩේ හරියට කරාද. එයා පන්තියේ නිකන් ඉඳලා තියෙන්නේ. සමහර දරුවෝ නේද ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා මුකුත් මතක නැහැ මොනවද කරන්න කියලා. ඔය ඔක්කොටම උත්තරයක් තමයි ලබන සතියේ ඉඳලා චෙක්ලිස්ට් එකකින් ලැබෙන්නේ. හරිද? ඒ පිළිබඳ උපදෙස් ටික ඔයාලගේ ගෲප් එකට සඳුදා දානවා. ඒ අනුව වැඩ කරන්න ඕනේ. හරි. දැන් මොකද කරන්න ඕනේ? මේ ප්‍රශ්න ලියා ගන්න, උත්තරේ ලියන්න, finished කියලා මට මැසේජ් එකක් දාන්න, ෆොටෝ එකක් ගාලා ගෲප් එකට දාන්න. ඕකේ? හරිය. ඉක්මනට. මේක ලියන්න ඕනේ ඔයාලගේ අපි නෝට් රයිටින් වලට ලියන්න ගත්ත එක්සර්සයිස් බුක් එකම තමයි.
සර් ගෲප් එකට ෆොටෝ දාන්න බෑනේ මේ මොකද්ද කරන්නේ? මොකද්ද කළා? ඔව් මම මේ ඇඩ්මින් දීලා ඔව් ඇඩ්මින් දීලා තියෙන්නේ ඇයි ඒ? බේර ගන්න බැහැනේ ගෲප් එකට මොනවද මේ ෂෙයා කරන්න ඔයාලා? ඕන් කරපු ගමන් ඔන්න ගෲප් පතරකට ෂෙයා කරන්නලු නැත්තම් හොඳ නැල්ලු ඔන්න වගේ මැසේජ් තමයි ඔයාලා ෂෙයා කරන්නේ. නේද? ෆ්‍රී ඩේටා හම් වෙනවලු ගෲප් පතරකට ෂෙයා. ඔන්න ඕක තමයි මේ ගෲප් එකට ෂෙයා කරන්නේ ළමයි. දැන් හරි. අර ඕගස්ට් paid class කියලා තියෙන group එකට දාන්න පුළුවන්. ඒකට දාන්න හැමෝම. ඔය පේනවනේ එක්කෙනෙක් ෂෙයා කරලා තියෙන පිරිමි පුද්ගලයා හොයන්න, ගෑනු පුද්ගලයා හොයන්න, කුරුල්ලා හොයන්න, යෝයෝ හොයන්න. ඔන්න ඕවා තමයි ඉතින් ෂෙයා කරන්නේ group එකට. ඒකයි මම ඔය ඇඩ්මින් දාලා තිබ්බේ. මේක කරගන්න දෙයක් නැති නිසා. ඉන්න දෙකම දැම්මා. හොඳයි මම ඔයාලට දීපු answers ටික කියවන ගමන් අනිත් අයත් එවන්න. හරි එවන answers ටික මම ඔක්කොම දැන්ට කියවලා ඉවරයි. ඒකට 4 දිනක් විතර ඉව අනිත් අයත් එවන්න. ඒතකොට date format එක රමාෂා සිංහල date format එක දාන්න එපා. දාලා තියෙන සිංහල date format එක ඒක ලියන්නේ අපි.
හරි වෙලාව ඇති දැන්. හරි දැන් මේ විදිහට අපිට නේද ප්‍රශ්නයක් උත්තර ලියන්න આવොත් එහෙම දැන් මෙන්න බලන්න මගේ ආන්සර් එක මම මේක වාක්‍ය හතරකට කඩන්නේ ඔයාලට මේක කියව ගන්න සහ අවබෝධ කරගන්න ලේසි වෙන්න. නැතු ඔයාලා විභාගෙට ලියන්න එපා වාක්‍ය විදියට. ඡේදයක් විදියට ලියන්න ඕන. My parents organized a trip to visit Riverston මාතලේ next Saturday. ඒ කියන්නේ මම මේක හැදුවේ මම කලින් සතියවල දීපු phrases එකතු කරලා phrases කියන්නේ වාක්‍ය ඛණ්ඩයන් එකතු කරලා තමයි මේ අර්ථවත් වාක්‍ය හැදුවේ. හරියට building blocks එකතු කරලා මම යම් කිසි වගේ. එතකොට next Saturday වෙනම ගත්තා. To visit Riverston මාතලේ වෙනම ගත්තා. My parents organized a trip කියන එක වෙනම ගත්තා. ඔය ටික එකතු කරලා තමයි මට ඕනේ sentence එක හදාගත්තේ. ඊට පස්සේ we hope to leave at about 6 o'clock in the morning and to return before dusk. අලුත් වචනයක් මම දැම්ම dusk කියලා කියන්නේ ගොම්මන නැත්නම් හවස කියන අදහස. ඒ කියන්නේ අපි 6ට විතර පිටත් වෙනවා රෑ වෙන්න කලින් ගෙදර එනවා කියලා තමයි මම ඔය කිව්වේ. ඒකත් මම phrases එකතු කරගත්තා. We hope to leave එකක් at about 6 o'clock in the morning. ඒක තව එකක්. Return before dusk එක වෙන එකක්. ඒතර කෑලි කෑලි එකතු කරලා මට ඕන කෑල්ල මම හදාගත්තා. ඊට පස්සේ will you join us වෙනම හදාගත්තා with the trip with the journey. Will you join us with the journey? ඒ කියන්නේ අපිත් එක්ක trip එක යන්න එනවද? ඔන්න ඉංග්‍රීසියෙන් අහන විදිය. කලින් දැනගෙන ඉන්න ඕන. Please ask your parents කරුණාකර අහන්න දෙමව්පියන්ගෙන් and send me a reply soon. ඉක්මනින් මට උත්තරයක් එවන්න නිසා. හරි. එතකොට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පස්සේ ලියා ගන්න. දැන් ලියා ගන්න එපා. හරි හැමෝම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන තියාගන්න පුළුවන් අය ස්ක්‍රීන්ෂොට් එකක් ගලා group එකට දාන්න. මොකද සමහරක් වෙලාවට රෙකෝඩ් එක බලන දරුවෝ ඒක ලේසියක් වේවි. හරි. දැන් ඊට පස්සේ මේක මෙතනින් ඉවර නෑ. දැන් හිතන්නකෝ ඔයා තමයි කෙමිට. දැන් ඔයාලා කැමති නම් දෙකක් මෙතෙන්ට දාගත්තනේ. දැන් හිතන්නකෝ ඔයාට මේ නෝට් එක ආවා. ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක්ගේ දෙමව්පියෝ ට්‍රිප් එකක් ඕගනයිස් කරා රිවර්ස්ටන් යන්න. ඊට පස්සේ එයා නෝට් එකක් කියවනවා ඔයාට එයත් එක්ක එකතු වෙන්න කියලා. දැන් හිතන්නකෝ මේ නෝට් එක දැන් ඔයාගේ අතට හම්බුණා. ඔයා මේක කියවනවා. දැන් ඔයා මේකට රිප්ලයි එක ආකාර දෙකකට යවන්න පුළුවන්.
ආකාර දෙකක්. එකක් තමයි මේකට උත්තරේ yes කියලා. ඔයා එනවා කියලා. දෙවෙනි එක තමයි ඔයාට එන්න විදියක් නැහැ කියලා. හොඳයි. අපි ඉස්සෙල්ලාම yes කියන උත්තරේ. ඒ කියන්නේ yes කියලා දාලා නෝට් එකක් ලියන්න නෙවෙයි සර් කියන්නේ. හරිද? ඉස්සෙල්ලාම ඔයා මේ ට්‍රිප් එක යන්න එනවා කියලා ආන්සර් එකක් ලියන්න බලන්න. දැන් ඔයාට මේ නෝට් එක හම්බුණා. දැන් ඔයා දැක්කම යන්නත් කැමති. ඔයා මොකද කරන්නේ? දැන් නෝට් එකක් යවනවා අනිත් පැත්තට මම එනවා කියලා. කොහොමද ඔක ලියන්නේ ගොනු කරන්නේ මම දීපු ෆ්‍රේසස් උදව් කරගෙන ඔයාලට පුළුවන් මේකට අර්ථවත් උත්තරයක් ලියන්න. අර වගේම ලියලා මට මැසේජ් එකක් දාන්න WhatsApp group එකේ. ඉක්මනට. හරි ඔයාලා ආන්සර්ස් එවන්න මම මේ ආන්සර්ස් ටික බලන ගමන් හොඳයි මං කරන්න කිව්වේ මේ ප්‍රශ්නේ ඔයාලට දැන් හිතන්නකෝ ඔයාලට නෝට් එකක් ලැබුණා කියලා යාළුවෙක් රිවර්ස් ටර්න් යනවා ලබන සෙනසුරාදා ඔයාටත් එන්න කියලා දැන් ඔයා මේකට උත්තරයක් ලියන්න මම එන්නම් කියලා උත්තරයක් ලියන්න මම එන්නම් කියලා උත්තරයක් ලියන්න දැන් මම දීපු ෆ්‍රේසස් උදව් කරගන්න
නිකන් හිතුමනා අපිට වාක්‍ය ලියන්න යන උත්සාහ කරන්න එපා. ඔයාලගේ ආන්සර්ස් ටික මම මේ බලන ගමන් හැමෝගෙම බලනවා. හොඳයි ගොඩක් දරුවෝ ආන්සර්ස් දීලා තියෙනවා. දැන් අනිත් පැත්ත එවන්න. දැන් ලබන සතිය නම් මෙහෙම හරියන්නේ නැහැ. ලබන සතිය ඔක්කොටම චෙක්ලිස්ට් එකේ ටික් වැටෙන්න ඕනේ ආන්සර්ස් ටික එවලා. නැත්තම් දවස් අවසානයේ මම චෙක්ලිස්ට් ටික දානකොට දරුවෝ ක්ලාස් එකේ 20ක් ඉන්නවා නම් 20න් 5යි කරලා තියෙන කිව්වම ඉතුරු 15ට කතිර රතු පෑනින් වැටෙන්නේ. එතකොට දෙමව්පියන්ට බලලා නේද? ඒකට ඇක්ෂන් එකක් ගන්න වෙනවා. මොකද මේ වැඩ කරන්නේ නැතුව ක්ලාස් එකේ නමට ඇවිල්ලා නේද දරුවෝ ගාන පිරුණ කියලා වැඩක් නැහැ. දැනුම ඔයාලට යන්නේ නැත්තම් සහ වැඩ කරන්නේ නැත්තම්. හොඳයි. දැන් මේකට මම ආන්සර් එකක් හදලා තියෙන්නේ. බලමු මගේ ආන්සර් එකත් එක්ක කොච්චර හරියනවද කියලා. හොඳයි. දැන් තියෙන වෙලාවත් එක්ක මම මගේ උත්තරේ ඩිස්ප්ලේ කරන්නම්. හරි. මෙන්න මං ඉස්සෙල්ලාම කරපු දේ. මොකද්ද මං කරේ? මං ස්තුති කරා. මතක තියාගන්න අපිට ආරාධනාවක් කරොත් එහෙම ඒක ගැළපෙනවද නොගැළපෙනවද? එහෙම නැත්නම් ඒක හොඳයිද නරකයිද අපි ඉස්සෙල්ලා ස්තුති කරන්න ඕනේ. නරක දෙයකට නෙවෙයි මං කියන්නේ. මට ගැළපෙන්නේ නැත්තම්. Thank you very much for inviting me to join you. Thank you very much for inviting me to join you. මේ phrases මතක තියාගන්න මං කොහොමද මේවා ලිව්වේ කියලා. ඊට පස්සේ මං දෙවෙනි එකේදී කිව්වා I asked my parents and they gave me the permission to go with you. මං ඇහුවා මගේ දෙමව්පියන්ගෙන් සහ උන් දුන්නා මට අවසරය permission එක to go with you. ඔයාලත් එක්ක යන්න කියලා. ඊට පස්සේ එතනින් එහාට I will come කිව්වට පස්සේ එතන නිකන් නෝට් එක නිකන් කෙටි වෙනවා වගේ කියලා හිතුණා. කොටත් වැඩි කියලා හිතුණා. එහෙම වුණාට කමකුත් නැහැ. මං අලුතෙන් එකතු කරා මෙන්න මේක බලන්න. I have never been to Riverstone before. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ I have never been to Riverstone before. මීට කලින් මම රිවර්ස්ටන් ගිහිල්ලා නැහැ. මේ ෆ්‍රේස් එකත් ඔයාලා ලියාගෙන පාඩම් කරගන්න. මම ගිහිල්ලා නැහැ. I have never been to Riverstone before. පෙර කියන එකනේ. before අයින් කළාක් මට ලියන්න පුළුවන්. I have never been to Riverstone. මම රිවර්ස්ටන් කවදාකවත් ගිහිල්ලා නැහැ. දැන් ඔයාලට පුළුවන් ඔයාලා ගිහිල්ලා නැති තැන් ඕන එකක් මේ ෆ්‍රේස් එකට ඇඩ් කරලා ලියන්න. කොහොමද ලියන්නේ? හොඳයි මේක ලියා ගන්නකො ඔයාලගේ ආන්සර්ස් ටික මේ ටික ලියා ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න හොඳයි මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගමු හරි ඊට පස්සේ කියනවා and I would like to visit this place මම ඒ වගේ මම කැමතියි මේකට එන්න එයා කැමතිලු යන්න අනේ මම ගිහිලා නැහැ කවදාකවත් මට හරි ආසයි යන්න ඒක තමයි මේ කියන්නේ ඊට පස්සේ අන්තිමට එයා කියනවා This will be a wonderful experience. මේක හරි අපූර්ව අත්දැකීමක් වේවි. නේද? රිවර්ස්ටන් ගිහිලා නැත්තම් ඔයාලා නේද? ඔයාට පුළුවන් Google වල search කරන්න රිවර්ස්ටන් කියලා images වලින් search කරන්න. නැත්නම් YouTube එකට ගිහිල්ලා රිවර්ස්ටන් කියලා ගහලා බලන්න නේද? මම හිතන්නේ හරි ලස්සන වීඩියෝස් ටිකක් බලා ගන්න පුළුවන්. ඔයාලටම තේරෙයි ඒක හරි අපූර්ව අත්දැකීමක් වේවි ගියොත් එහෙම. මේක ටිකක් කන්ද නගින්න තියෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නේද? ඒ කියන්නේ ඔයාලට නෙමෙයි ප්‍රශ්නේ ගොඩක් වෙලාට වැඩි හිටිය වෙනවා නම් එයාලට පොඩ්ඩක් විතර අමාරු වෙවි.
ටිකක් කඳ ඒ හෙමින් නැග්ගොත් ඉතින් නගින්න පුළුවන්. මේක හරි අපූර්ව අත්දැකීමක් වෙයි. කවදා හරි දවසක නේද? මේ වගේ දැනකට ගිහිල්ලා බලන්න. හරි. දැන් එහෙනම් මගේ ආන්සර් එකක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පස්සේ ලියා ගන්න. හරි නේද? ගෲප් එකට දාන ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා කවුරු හරි කෙනෙක් කලින් සැරේ තමාෂා දාලා තිබ්බා ගොඩාක්. Okay, thank you very much Ramasha for the contribution to the class. So you are doing absolutely brilliant. හරි. හොඳයි. දැන් ඊට පස්සේ අපිට උත්තරේ. දැන් මෙන්න මේ උත්තරේ ආවනේ ඔයාලට. මෙන්න මේ නෝට් එක ආවා. දැන් ඔයාට එදාට යන්න වෙන්නේ නැහැ. හිතන්නකෝ ඔයාට එදාට විභාගයක් තියෙනවා. නැත්නම් ඔයාට එදාට හොස්පිටල් එකට යන්න තියෙනවා. මොකක් හරි හේතුවක් හදාගන්න මට මේකට උත්තරයක් ලියලා පෙන්නන්න එන්න වෙන්නේ නැහැ කියලා. එන්න වෙන්නේ නැහැ ඔයාට. කලින් කිව්වනේ එන්නම් කියලා. දැන් ඔයාට එන්න වෙන්නේ නැහැ. කියන්න බලන්න උත්තරේ ගොනු කරන්න. හොඳයි වෙලාව ඇති නේද? හරි ලියපු දරුවෝ ටික මට ඉක්මනට එවන්න. හ්ම්. හරි දැන් එන්න විදියක් නැහැ කියලා ඔයා දැන් කාරුණිකව රිප්ලයි එකක් යවන්න.
හොඳයි. දැන් බෑ කියලා ආන්සර් එකක්. ඉතින් කොහොමද ලියන්නේ? මේක අමාරුද? කොහොමද බෑ කියන්නේ? එයාගේ හිත රිදෙන්නේ නැති වෙන්න, එයාට උත්තරයක් ආවට පස්සේ හොඳයි. දැන් අපි මේකට බෑ කියලා යවන්නත් කලින් එක වගේම අහගන්න කලින් එක වගේම අපි ස්තුති කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ අපේ උත්තරේ හාද බෑද කියන එක වැඩක් නැහැ. අපි මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලා මෙයාට නේද ස්තුති කරන්න ඕනේ. Thank you very much for inviting me to join you. බොහොම ස්තුතියි invite කිරීම සම්බන්ධයෙන් to join you ඔයත් එක්ක එකතු වෙන්න. හරි. ඊට පස්සේ ඔතනින් එහාට තමයි වෙනස් වෙන්නේ. එතකොට මෙන්න මේ කියපු කාරණා වලින් කිහිපයකුත් ඔයාලට ගන්න පුළුවන්. නේද? මම කවදාකවත් රිවර්ස් ටර්න් ගිහිල්ලා නැහැ. ඒ වගේම මම කැමති එන්න. ඒකත් කියලා තමයි අනේ මට එදාට විභාගයක්. ඒතර යාළුවා දැන් දන්නවා මේ රිවර්ස් ටර්න් මෙයාට යන්නත් ඕනේ. මෙයා මේකට එන්නත් කැමැත්තෙන්. නමුත් මෙයාට සාධාරණ හේතුවක් තියෙනවා. ඒතර හිත රිද්ද ගන්නෙත් නෑ ආරාධනාවට. හොඳයි. මෙන්න මගේ උත්තරේ බලා ගන්න. Thank you very much for inviting me to join you. ගොඩක් ස්තුතියි මට ඉන්වයිට් කරාට ඔයත් එක්ක ජොයින් වෙන්න ලැබුණට. I have never been to Riverstone before and I would like to visit this place. අර කතාව මං කිව්වා. යටින් ඊට පස්සේ කියන තුන්වෙනි එකට but ස්පොට්ලයිට් එකක් තෝරගන්නම් ඔයාලට. But I'm sorry I will not be able to join you as we are having an alms giving function at our house on that day. හොඳයි. මම ඒක දිග වැඩි කියලා හිතන නිසා චුට්ටක් ඉන්න මම මේක අඩු කරන්න. ඔයාලගේ මට්ටමට තාම එක සැරේ as we are going to the hospital next Saturday. නැත්තම් ඔයාලා කියන පුළුවන් because as I have an exam කියලා මම එහෙම ලියනවා. As I have an exam. ඒකට තවත් කෙටි වෙනවා. හරි. But I am sorry I will not be able to join you as I have an exam next Saturday. නමුත් මට කනගාටුයි මට ඔයත් එක්ක එකතු වෙන්න විදියක් නැහැ. මොකද නැත්තම් as නැත්තම් because දාලා ලියන්න පුළුවන් දෙකම එකයි ඈ. ඔයාලා දන්නවා ඒක. As I have an exam next Saturday ලබන සෙනසුරාදා. Have fun with your family. මොකද්ද මේ කියන්නේ? ඔයාගේ පවුලයත් එක්ක විනෝද වෙන්න. එයා ප්‍රාර්ථනාවක් කරන්න මේ. Have fun with your family නිසා. හරි. එහෙනම් මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. පස්සේ ලියා ගන්න ඕනේ. මේ ස්ක්‍රීන්ෂොට් ගහපු හැම එකක්ම ඔයාලගේ පොතේ තියෙන්න ඕනේ පිළිවෙලකට. ඔයාලා ලියා ගන්නකොට මෙන්න මේ වගේ පොයින්ට් විදිහට ලියා ගන්න බලන්න. හැබැයි ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට පැරග්‍රාෆ් එකක් ලියන්න ඕනේ. පැහැදිලි නේද?
ඕකේ හරිද? හොඳයි. හරි. ඊළඟට ඔන්න ගෙදර වැඩක් තියෙනවා. මේක තමයි ගෙදර වැඩි. මොකද්ද? There is a science exhibition on the topic of modern life. Modern life නවීන ලෝකය නවීන ජීවිතය කියන මාතෘකාව යටතේ ටොපික් එක යටතේ science exhibition එකක් තියෙනවා. කොහෙද කින්ද මන්ද මුකුත් නැහැ. Write a note to your best friend to join you. ලියන්න ඔයාගේ හොඳම යාළුවාට ඔයත් එක්ක එන්න කියලා එක බලන්න යන්න. Give necessary details. මෙතන කියනවා අවශ්‍ය තොරතුරු දෙන්නලු. ඒ කියන්නේ දිනය, වේලාව, ස්ථානය ওই ටික තමයි එයා ඔය කියන්නේ necessary details කියලා. දැන් මේ ප්‍රශ්නේ ලියා ගන්න හැමෝම ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා. ප්‍රශ්නේ ලියාගෙන මේකට උත්තරයක් ලියන්න. ඒ උත්තරේ ඔයාලගේ WhatsApp group එකට දාන්න එපා. ළඟ තියාගන්න. ලබන සතියේ තමයි ඒක දාන්න ඕනේ. හරි පැහැදිලි නේද උපදේශ ටික? උපදේශ වලින් සර් කියන්නේ මේක ලියා ගන්න, ලියාගෙන උත්තරේ ලියන්න ලබන සතියේ ක්ලාස් එකට කලින්. ඊට පස්සේ ඒ උත්තරේ group එකට දාන්න එපා, ළඟ තියාගන්න. ලබන සතියේ ක්ලාස් පටන් ගත්තට පස්සේ සර් කිව්වට පස්සේ හැමෝම එක දිගට උත්තරේ දාන්න ඕනේ. ඕකේ? මේක ලියන විදිහ අපි කලින් ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. එහෙනම් මේක අමාරු නෑ. හොඳයි. දැන් එහෙනම් ඔයාලා හැමෝම මේක ලියා ගන්න නැති. හරි. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවද? හරි. දැන් ටියුට් එක ගන්න බැරි වෙච්ච දරුවෝ මේ සතියේ ඇතුළත ටියුට් එක ගන්න උත්සාහ කරන්න. විකල්ප දෙකක් සර් දාලා ඇති. ඔයාලට සුදුසු විකල්පයකට ගන්න පුළුවන්. ටියුට් එක ප්‍රැක්ටිකලි ගිහිල්ලා ගන්නව නම් අදාළ ආයතන වල තියෙනවා. එකක් තමයි විදේශ ආයතනෙ තියෙනවා. අනිත් එක තමයි අම්බලන්ගොය හන්දියේ තියෙනවා. හරිද? ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් එතෙන්ට ගිහිල්ලා ගන්න උත්සාහ කරන්න. එතකොට දැන් අපිට ආයේ මම හිතන්නේ අපි දවස් අදට 7 වෙනි දවස අද. ඒකයි මම කිව්වේ පුළුවන් නම් මාස දෙකේම මුදල් එකපාර ගෙවන්න. ඒක අත්‍යවශ්‍ය නෑ දරුවනේ. ඒක අත්‍යවශ්‍ය නෑ. එතකොට කලින් මාසේ මුදල විතරක් අවශ්‍යතාවය පරිදි ගෙවන්න පුළුවන්. ඒක බල කිරීමක් නෑ කිසිම. ඒක වර්ධව වටහා ගැනීමක් කරන්න එපා. මාස දෙකක සල්ලි එකපාර දාන්න කිව්වේ නෑ. පුළුවන්කමක් තියෙනවා නම් දෙපාරක් යන්නේ නැහැ වෙන නිසා මොකද තාමත් ඔයාලා දන්නවා ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකයි. එතකොට ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදා නිල වශයෙන් අපිට ඇවිදින්න බෑ. නේද? හරි. හොඳයි. එහෙනම් මම රෙකෝඩ් එක ඔෆ්